හරි. අයිබෝන්. කොහමද? කට්ටිය කාලෙකින් හම්බුනේ නේ. right. දැන් පොඩි වෙනසක් වෙනවා මෙතන නේද? ඔයාලා දැන් දන්නවත් ඇති. තිල්න සර් ওই පාර 10 11 පන්ති ටික තමයි උගන්වන්නේ නේ. මට ආපහු 9 වසරට උගන්වනෝ ඒ නිසා. හරි. ඔයාලගේ දැන් පළවෙනි පාඩම් දෙක මේනකොට අවසන් නේද? කවුද කිවිසර? ඔව් සර්. පළවෙනි පාඩම් දෙකම අවසන් කරලා තියෙන්නේ නේ. ඔව් මට සර් කිව්වා භාග පාඩමෙන් තමයි ආරම්භ කරන්න තියෙන්නේ කියලා. හරි. පළවෙනි පාඩම් දෙකේ මම පොඩි පුනරීක්ෂණ අභ්‍යාසයක් දැන් මේ වෙලාවේ මම කරන්නේ නැහැ. එකයි පොඩ්ඩක් ඉස්සරහදී බලමු. අපි අද යමු අලුත් පාඩමට භාග පාඩම. හරි. භාග පාඩමේ පුතේ මම පොඩි පන්ති ටිකේ ටික මතක් කරලා ගන්නම්. මොකද මේක ඉතා වැදගත් පාඩමක් සාමාන්‍ය පෙළ පන්ති වෙනකම්ම. ඒ නිසා මම 7 වසර දැනුම ඉඳලම අපේ කට්ටියට මතක් කරලා ගන්නම්. එතකොට අපි භාග කියලා ආකාර දෙකකට ලියනවා. මේ එක විදියකට මේ තවත් විදියකට. මේ දෙකම භාග. මේකෙන් අදහස් කරන්නේ පුතේ දෙකෙන් එකයි කියන එක. මෙහෙම භාග කිව්වොත් දෙකෙන් එක. හැබැයි මෙහෙම කිව්වොත් භාග මේක කියවන්නේ මේක කිව්වොත් හරි. එතකොට මේක හඳුන්වන්නේ එකක් භාග අනිත් එක භාග. භාග කිව්වොත් අපි කයට ගිහලා දැන් සමහරලාට කියන පාම් භාගයක්. දැන් නම් කියන්නේ ඉස්සර. හරි. ඉස්සර එහෙමනම් කයට ගිහලා කියන පාම් භාගයක් දෙන්න. හරි. එතකොට මෙන්න මේ භාගේ දෙකෙන් එකක් කියලා තමයි කියන්නේ. මෙහෙම භාග කිව්වොත් මේකේ ලොකු අදහසක් තියෙනවා මේකේ පුතේ ගොඩාක් දේවල් අයිති. මේ භාග විතරක් නෙවෙයි. මෙහෙම නෙවෙයි. තුනෙන් එක පහෙන් දෙක මේ ආදී ලෙස සියලුම භාග වර්ග ටික අයිති වෙන්නේ මෙන්න මෙයාට. හරි. ඔන්න වචන දෙකේ තේරුම. අපි බලමු දැන් ඉස්සෙල්ලා මොකද්ද මේ භාග කියලා කියන්නේ කියලා. සම්පූර්ණ රූපයක් ගත්තොත් අපි හිතුව මේ තියෙන්නේ මොකක් හරි ඒකකයක් සම්පූර්ණ එකක්. මම මේක සමාන කොටස් දෙකකට බෙදනවා. බෙදලා එක් කොටසක් වෙන් කරගන්නවා. මේ සම්පූර්ණ ඒකකය සමාන කොටස් දෙකකට බෙදලා එක කොටසක් වෙන් කළා. සම්පූර්ණ ඒකකය සමාන කොටස් දෙකකට බෙදලා එක කොටසක් වෙන් කරලා ගත්තා. එතකොට පුතේ අපි මෙයාට කියන්නේ මේ වෙන් කරලා ගත්ත කොටසට මට කියන්න පුළුවන් සම්පූර්ණ රූපයේ කොටස් දෙකකට බෙදුවා. ඒකෙන් කොටසක් වෙන් කරා. අපි කියනවා මේකට දෙකෙන් එක කියලා. මේ දෙක කියන්නේ මොකද්ද? රූපය වෙන් කර කොටස් ගන්න. ඒ කියන්නේ ඒකකය බෙදුව කොටස් ගන්න. මෙයාට අපි විශේෂ නමක් කියනවා හරය. ඉරෙන් උඩ ඉන්න එක්කෙනාට අපි කියනවා පුතේ විශේෂ නමක් ලවය. පැහැදිලි? ඒතර භාග සංඛ්‍යාවක් ගත්තාම අනිවාර්යයෙන්ම මේ දෙන්න ඉන්නවා. ඉරෙන් යට ඉන්න කෙනාට අපි කියනවා හරය. ඉරෙන් උඩ ඉන්න කෙනාට අපි කියනවා ලවය කියලා. මම මේ ගානම අරගෙන මේ ඒකකේම අරගෙන මෙන්න මෙහෙම කරොත් බලන්න මොකද වෙන්නේ කියලා. හිතන්නකො මේ ඒකකේමයි. මම මෙන්න මෙතනින් බෙදනවා. බෙදලා කොටසක් වෙන් කරනවා. දැන් මට කියන්න පුළුවන්ද මේක දෙකෙන් එකයි කියලා? කියන්න බෑ. එයි පුතේ කියන්න බැරි. මොකද්ද හේතුව? ඒකකය සමාන කොටස් වලට බෙදිලා නැහැ.
ඒකකයේ සමාන කොටස් වලට බෙදිලා නැත්නම් අපිට මේක බලලා කියන්න බෑ දෙකෙන් එකයි කියලා. තේරුණා නේද? හරි. හැමෝම ටක් ගාලා ලියා ගන්න මාතෘකාව භාග මේ රූප සටහන අඳින්න නම් කරගන්න හරය ලවය විනාඩියෙන් හරිද කට්ටිය? හරි සර්. හරිනේ. දැන් අර මේ හතේ අය පොඩියව හොඳයි උන් කට වහන්නෙම නැහැ. දැන් මේකේ හොඳයි මේකේ කතා කරන්නෙම නැහැ. එකත් මරු. දැන් හයේ හතේ කට්ටිය කට වහන්නෙම නැහැ. හරි. මයික් එක කොයිලෙත් ඔන් එකේ. එයා ඉතින් අපේ කට්ටිය හොඳයි නම් මේ හොඳයි නේ. මයික් ඔන් කරන්නෙම නැහැ. බොහොම හොඳයි. හරි. අපි යම් පුතා ඊළඟට අඳුර ගන්න අනුමාත්‍රිකාව ලියන්න ඒකක භාග ඒකක භාග මේ ටික අහලා තිනවා අපි සම්පූර්ණ ටික නෝට් එක සම්පූර්ණ කරගෙමු ඉස්සරහට ඒකක භාග මම උදාහරණ ටික ඉල්ලුවක මම දැන් දන්නව ඒකක භාගෙ මොකක්ද කියලා මෙන්න ඒකක භාග මොනවද ඒකක භාග කියලා කියන්නේ ලවයේ සංඛ්‍යාව එක වූ භාග ලවයේ සංඛ්‍යාව එක වූ භාග ඒකක භාග ලෙස හඳුන්වයි. මොනවද ඒකක භාග කියලා කියන්නේ? ලවයේ සංඛ්‍යාව එක වූ භාග ඒකක භාග ලෙස හඳුන්වයි. ලියා ගන්න පුතේ උතන යටින් අනුමාත්‍රිකාව ඒකක භාග ඒකක භාග ඒකක භාග ඒකක භාග යටින් මෙහෙම ලියන්න ලවයේ සංඛ්‍යාව ලවයේ සංඛ්‍යාව එක වූ භාග ලවයේ සංඛ්‍යාව එක වූ භාග ලවයේ සංඛ්‍යාව එක වූ භාග ඒකක භාග ලෙස හඳුන්වයි ලවයේ සංඛ්‍යාව එක වූ භාග ඒකක භාග ලෙස හඳුන්වයි ලවයේ සංඛ්‍යාව එක වූ භාග ඒකක භාග ලෙස හඳුන්වයි උදාහරණ තුනක් ලියා ගන්න පුතේ උදාහරණ තුනක් හතෙන් එක දෙකෙන් එක අටෙන් එක ඒ ඇති අනුමාත්‍රිකාව තත්ත්‍ය භාග තට්ටේ භාග නෙවෙයි තත්ත්‍ය භාග වරහන් ඇතුලේ නියම භාග නියම භාග භාග නියම භාග නියම භාග right අපි දන්නවා නියම භාගයක් කියන්නේ පුතේ මේ බලන්න උදාහරණ මොනවා නියම භාගයක් කියලා කියන්නේ හරයේ සංඛ්‍යාවට වඩා ලවයේ සංඛ්‍යාව කුඩා වූ භාගවලට අපි කියනවා නියම භාගයක් එහෙම නැත්නම් තත්ත්‍ය භාගයක් කියලා යටි ලියන්න මෙහෙම හරයේ සංඛ්‍යාවට වඩා හරයේ සංඛ්‍යාවට වඩා හරයේ සංඛ්‍යාවට වඩා ලවයේ සංඛ්‍යාව ලවයේ සංඛ්‍යාව කුඩා වූ භාග
කුඩා වූ භාග තත්ත්‍ය භාග වේ. හරේ සංඛ්‍යාවට වඩා ලවේ සංඛ්‍යාව කුඩා වූ භාග තත්ත්‍ය භාග වේ. එතකොට ওই ඒකක භාග කියන එකක් තියෙන්නේ මේ තත්ත්‍ය භාග ඇතුළෙම තමයි. හරි. එතකොට මේ ලොකු රවුමක් ගත්තා නම් ඒක මේ තත්ත්‍ය භාග කියලා. ඕක ඇතුලේ තමයි තියෙන්නේ කුලක වලින් ගත්තොත් උපකුලකයක් විදියට මොකද්ද? ඒකක භාග. මේ අතෙන් එකත් මේවට අයිති. රයිට්? පැහැදිලිනේ? හරි. ලියන්න උදාහරණ කිපයක් ලියා ගන්න. 3න් 2 උදා 3න් 2 6න් 5 7න් 1 ඒ ඇති. 3ක් ලියාගත්තා නම් ඇති. හරි. අනුමාත්‍රිකාව පුතේ විෂම භාග විෂම භාග විෂම භාග මේ තියෙන්නේ විෂම භාග මොකද්ද වෙලා තින්නේ? උඩ ලොකුයි. ඒ කියන්නේ කවුද? ලවය විශාලයි. මොකද වෙලා තින්නේ? ලවේ සංඛ්‍යාව හරයට වඩා විශාල වූ භාග වලට අපි කියනවා විෂම භාග කියලා. ලියන්න උතන යටින් විෂම භාග මාතෘකාව යටතේ ලියන්න පුතේ. හරයේ සංඛ්‍යාවට වඩා හරයේ සංඛ්‍යාවට වඩා හරේ සංඛ්‍යාවට වඩා ලවයේ සංඛ්‍යාව හරේ සංඛ්‍යාවට වඩා ලවයේ සංඛ්‍යාව විශාල වූ භාග විශාල වූ භාග විෂම භාග වේ. හරේ සංඛ්‍යාවට වඩා ලවයේ සංඛ්‍යාව විශාල වූ භාග විෂම භාග වේ. උදාහරණ 3ක් ලියා ගන්න. 2න් 3 6න් 9 7න් 12 උදාහරණ 3යි. right. අනුමාත්‍රිකාව මිශ්‍ර සංඛ්‍යා මිශ්‍ර සංඛ්‍යා මේ තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යා right. මොකද වෙලා තින්නේ? පූර්ණ සංඛ්‍යාවක් හා නියම භාගයක එකතුවෙන් සකස් වෙච්ච භාග සංඛ්‍යාවලට අපි කියනවා මිශ්‍ර සංඛ්‍යා කියලා. මේක සකස් වෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් හා නියම භාගයක් එකතුවෙන්. ලියන්න යටින්. පූර්ණ සංඛ්‍යාවක් හා නියම භාගයක එකතුවෙන් පූර්ණ සංඛ්‍යාවක් හා නියම භාගයක එකතුවෙන් මිශ්‍ර සංඛ්‍යා සකස් වේ. පූර්ණ සංඛ්‍යාවක් එකතුවෙන් මිශ්‍ර සංඛ්‍යා සකස් වේ. උදාහරණ 3ක් ලියා ගන්න පුතේ.
හරි. අපි යමු එතනින් ඉස්සරහට ලියන අනුමාත්‍රකාව තුල්්‍ය භාග. තුල්්‍ය භාග. තුල්්‍ය භාග. තුල්්‍ය භාග. ඒතර අපි දන්නවා දැන් තුල්්‍ය භාග ටික අහලා තිනවා. මොකද්ද කරන්නේ පුතේ? තුල්්‍ය භාග හොයන ක්‍රම දෙකයි තියෙන්නේ. එක ක්‍රමයක් තමයි අපිට පුළුවන් ඕනෑම භාග සංඛ්‍යාවක හරයේ සංඛ්‍යාවත් ලවයේ සංඛ්‍යාවත් බිඳුව හැර වෙනත් ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන්. ඕනෑම භාග සංඛ්‍යාවක් බිඳුව හැර වෙනත් ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් හරය හා ලවය ගුණ කිරීමෙන් තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන්. හරි මේ බලන්න 3න් 2 ලිව්වා. මම ඒකේ හරයයි ලවයයි දෙන්නම ගුණ කරා 2කින් 6න් 4 වුණා. හරි. මොක ගුණ කරලා ගන්න පුළුවන්. අපි නිකන් පෙළියට ලියමු බලන්න යනවා 3න් 2. එයාට තුල්්‍ය භාගයක් තමයි 2කින් ගුණ කරොත් 6න් 4. දැන් හිතෙන් හදලා කියන්න පුළුවන්. 3න් ගුණ කරා නම් 9න් 6. 4න් ගුණ කරා නම් 12න් 8. මොනවද මේ කරේ? හරයේ සංඛ්‍යාවත් ලවයේ සංඛ්‍යාවත් බිඳුව නොවන වෙනත් ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන්. ලියන්න මෙහෙම උතන යටින් ඕනෑම භාග සංඛ්‍යාවක් ඕනෑම භාග සංඛ්‍යාවක් ඕනෑම භාග සංඛ්‍යාවක් එහි හරය හා ලවය එහි හරය හා ලවය එහි හරය හා ලවය බිඳුව හැර එහි හරය හා ලවය බිඳුව හැර වෙනත් ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් වෙනත් ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් වෙනත් ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුල්්‍ය භාග ලබා ගත හැක. ගුණ කිරීමෙන් තුල්්‍ය භාග ලබා ගත හැක. උදාහරණයක් හදමු පුතේ. පළවෙනි එක ලියා ගන්න 3න් 2 මෙන්න ගුණ කරා දෙන්නම හරය ලවය 2 දෙන්නම 2කින් 6න් 4 ආවා. ඒ විදිහට හදලා තමයි මම මේ උදාහරණ පල්ලෙන් දාලා 3න් 2 6න් 4 9න් 6 12න් 8. right. මේ ගුණ කරලා තියෙන 2කින් මේ ගුණ කරලා තියෙන 3න් මේ ගුණ කරලා තියෙන 4න්. හදා ගන්න උදාහරණ. හරි නේද? හරි. ඔය පුතේ තුල්්‍ය භාග හෙව්වේ ගුණ කිරීමෙන්. තව එක ක්‍රමයක් තියෙන තුල්්‍ය භාග අපිට හොයාගන්න. බෙදීමේ ක්‍රමයෙන්. මේ බලන්නකො බෙදීමේ ක්‍රමයෙන් තුල්්‍ය භාග හොයනවා. අපි හිතුව මට තියෙනවා කියලා පුතේ 25න් 10. 25න් 10. දැන් මෙයාට බෙදීමේ ක්‍රමයෙන් තුල්්‍ය භාගයක් හොයන්න ඕන. අපිට පුළුවන් හරයේ සංඛ්‍යාවත් ලවයේ සංඛ්‍යාවත් දෙන්නවම බෙදෙන වෙනත් ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න. බිඳුවෙන් නැතුව. right? දෙන්නම බෙදෙනවා පුතේ 5න්. දැන් හරයත් 5න් බෙදෙනවා ලවයත් 5න් බෙදෙනවා. එහෙනම් බෙදලා පිළිතුර ගම්මු 25 5න් බෙදුනහම 5යි.
10 5න් බෙදුනාම 2යි. එහෙනම් මගේ දරුවනේ 25න් 10ට තුල්්‍ය භාගයක් තමයි 5න් 2. 25න් 10ට තුල්්‍ය භාගයක් තමයි 5න් 2. තව එකක් ගම්මු. මෙයා බලන්න. 50න් 40. බලන්නකො මේ දෙන්නම බෙදෙන සංඛ්‍යාවක් තියෙනවද කියලා. right. මම එක්කෙනෙක්ගෙන් අහන්නම්. මේ කවුද? කිවිසර 10න් බෙදෙනවා. දෙන්නම 10න් බෙදෙනවා. right. හරයක් 10න් ලවයක් 10න් 50 10න් බෙදුනාම 5යි. 40 10න් බෙදුනාම 4යි. එහෙනම් පුතේ 50න් 40ට තුල්්‍ය භාගයක් තමයි 5න් 4. 5න් 4. තව එකක් ගම්මු. 50න් 40 තා බෙදෙනවද කියලා බලමු. තා බෙදෙන සංඛ්‍යාවක් මට කියන්න කවුද? නෙත්මි 5. දෙන්නම 5න් බෙදෙනවා. 50ත් බෙදෙනවා 5න් 40ත් 5න්. 50 5න් බෙදුනහම දරුවනේ 10යි. 40 5න් බෙදුනහම 8යි. පැහැදිලිනේ? ඔන්න බෙදීමෙන් තුල්්‍ය භාග හොයන විදිය. හරි. ලියා ගන්න උතන යටින් මෙහෙම. දී ඇති භාග සංඛ්‍යාවක හරයත් ලවයත් දී ඇති භාග සංඛ්‍යාවක හරයත් ලවයත් එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් තුල්්‍ය භාග ලබා ගත හැකිය. එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් තුල්්‍ය භාග ලබා ගත හැකිය. එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් තුල්්‍ය භාග ලබා ගත හැකිය. පුතේ මේ උදාහරණ තුන හදාගන්න. හරි නේද? හරි. ඊළඟට එමු පුතේ අනුමාත්‍රිකාව. මෙහෙම ලියන්න අනුමාත්‍රිකාවක්. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දැක්වීම. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දැක්වීම. මේ 7 8 කතා කරපුවා මම මේ පාඩමට ප්‍රවිෂ්ඨ එක තාම ඉන්නේ. හරි 9 වසර නෙවෙයි මේවා. මේ 7 8 ඉගෙන ගත්ත ඒවා. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දැක්වීම. බලමු පුතේ උදාහරණයක්. 2යි 4න් 1. මේ තියෙන මිශ්‍ර සංඛ්‍යාවක්. මේ බලන්න මෙයා විෂම භාගයක් කරන විදිය හරි ලේසියි. මිශ්‍ර සංඛ්‍යාවේ තියෙන නියම භාගයේ හරය තමයි 4. එහෙනම් අනිවාර්යෙන් පුතේ විෂම භාගයේ හරයෙන් ඕනේ යාම තමයි. මේ බලන්න ලස්සන ලේසියම ගන්න විදිය මේ ඔන්න ලවය හොයමු. දැන් මෙයාගේ ලවය හොයන්න යන්නේ. මෙන්න ಗುಣ කරන විදිය. මේ බලන විදිය. 4 වරක් 2 8යි. එයාට එකතු කරන්න එකක් 9යි. මොකද්ද කරේ? මෙන්න මේ හරය පූර්ණ සංඛ්‍යාවෙන් ಗುಣ කරා. එයාට ලවය එකතු කරා. මේ බලන්න. මෙතන ඉඳන් මෙතෙන්ට ಗುಣ කරා.
ඒ පිළිතුරට මෙයා මොකද්ද කරේ? එකතු කරා. 4 වරක් 2 8යි 1යි 9යි. හරය 4මයි. තව එකක් ගම්මු. 3යි 5න් 4 හා. එහෙනම් හරය අනිවාර්යයෙන්ම 5ම තමයි. දැන් ගුණ කරමු. 5 වරක් 3 15යි 4යි 19යි. තව එකක් 6යි 9න් 5 හරය 9මයි 9 වරක් 6 54යි 54ට 5ක් එකතු කළා 59යි. පැහැදිලි? හරි. ලියා ගන්න පුතේ. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දැක්වීමේදී කමාවක් දාලා දැක්වීමේදී කමාවක් විෂම භාගයක් ලෙස දැක්වීමේදී කමාවක් ඊළඟ පේලියෙන් විෂම භාගයේ හරය වන්නේ විෂම භාගයේ හරය වන්නේ මිශ්‍ර සංඛ්‍යාවේ හරයම වේ. විෂම භාගයේ හරය වන්නේ මිශ්‍ර සංඛ්‍යාවේ හරයම වේ. ඊළඟ පේලියෙන් විෂම භාගයේ ලවය වන්නේ මිශ්‍ර සංඛ්‍යාවේ හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කර එයට ලවයේ සංඛ්‍යාව එකතු කළ විට ලැබෙන අගයයි. right. මේ උදාහරණ 3 හදාගන්න මගේ දරුවන්. උදාහරණ 3 හදාගන්න. හරි. හදලා මෙන්න මේ උදාහරණ දෙක මට හදලා දෙන්න තනියෙන්. 7යි 7න් 1 5යි 12න් 11 විෂම භාග කළා ඕන. හරිද පුතා? හරි. කවුද? හරිනේ. කෝසලි නේද? ඔව් සර්.
හරි. පුතේ කැම් එක පොඩක් ඔන් කරන්න. right. කෝසලි කවුද කියලා බැලුවේ. හරි හරි පුතා හරි. හරි. කෝසලි මට කියන්නකෝ පුතේ පළවෙනි එකේ පිළිතුර. 7:50. හරය 7යි ලවය 7 වරක් 7 49යි 1යි 50යි. බොහොම හොඳයි. ඊළඟ එක මට දෙන්න. කවුද මේ උමේෂ්ද? උමේෂ සමර මොකද්ද මට ඉතුරු ටික පේන්නේ නැහැ එතන. ක්ලියර් නැහැ. කොල්ලා ඉන්නව නිකන් කිසි ගාණක් නැහැ වගේ. කෝ? ඇහුණද? මයික් එක ඔන් වෙන්නේ නැහැ. හරි. කමන. කිවිසර 60යි 71. කීයද පුතා? 60යි 71. නෙමෙයි 12යි 71. දෙන්න ඇදුවේ ඉල්ලෙන්න එක. 12යි 71. right. හරි. මං කියන්නේ දෙක කැම් එක ගාවට ඔළුව අල්ලන්න කියලා දෙන්න හැදී මං ගාව දිනවා මෙතන මීටර කෝදුවා. හරි. කැම් එක ගහන්න බෑ. කැම් එක ගාවට ඔළුව අල්ලන්න කිව්වා. ඩොං ගාලා ඉන්නේ මේම. හරි. ඉල් වෙන්න දෙන්නේ. හරි. කොහොමද යන්න නම් එහෙම? ඊළඟ පන්ති කරනකොට කුමාර සර් එයි දුවගෙන කැමරාව කැඩිලා. right. යන් ඊළඟ කොටසට. ලියන්න අනුමාත්‍රිකාව පුතේ. විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දැක්වීම. 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 බලමු පුතා මොකද්ද මේ කියන්නේ කියලා. මේ බලන්න දරුවනේ. 2න් 7. මේ තියෙන විෂම භාගයක්. මට ඕන පුතේ මෙයාව මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට දක්වන්න. දැන් ඉතින් බෙද ඉන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මේක හිතෙන් හදන්න. අනිවාර්යයෙන්ම පුතේ මිශ්‍ර සංඛ්‍යාවේ හරයත් මෙයාම තමයි. ඒ කියන්නේ 2. 7 බෙදනවා 2කින්. 7ට 2 ඒවා තියෙනවා 3ක්. එයා තමයි පූර්ණ සංඛ්‍යාව. දැන් බලනවා දෙවරක් 3 කීයද? 6යි. මෙතන තියෙන්නේ 7. එහෙනම් 7න් 6ක් අඩු කරනවා ඉතිරි 1. එයා තමයි ලවය. 3යි 2කින් 1යි. තා එකක් ගමු පුතේ. 3න් 11. මේ බලන්න හරය 3ම තමයි. 11ට 3 ඒවා කීයක් තියෙනවද කියලා බලනවා පුතේ. 11ට 3 ඒවා 3යි. 3 වරක් 3 9යි. මෙතන තියෙන්නේ 11. එහෙනම් තව දෙකක් ඉතිරි. නම් 3යි 3ෙන් 2යි. මේක 7ෙන් 27. හරය 7මයි. 27ට 7 ඒවා බලනවා. 27ට 7 ඒවා පුතේ මට්ට නම් එනවා 7 ඒවා 3ක් 21යි 7 ඒවා 4ක් 28යි. එහෙනම් අපි ගන්න ඕකෙන් 7 ඒවා 3ක් 21. නම් 7 වරක් 3 21යි. ඉතිරි 6ක්. 3යි 7ෙන් 6යි. හරි. මේ ගණන් තුන හදාගන්න. හදලා මේ ගණන් තුන තනියෙන් හදාන්න. 5න් 31 4න් 19 3න් 17 ගණන් තුනයි. හරි සර්. right. එමු පළවෙනි ගානට. මට ඒකට උත්තර දෙන්න දැන් ඉස්සෙල්ලා කතා කරපු අය නැතුව අනෙක් කෙනෙක් ගමු බලන්න අපි. කවුද දමිඳු ඉන්නවනේ?
ආයිනෝ. ඒකනේ. කො බලන්න මූණ. මුණ පෙන්නනනේ. නැතුව දමිදුද කියලා දන්නේ නැහනේ. මාර ලැජ්ජා අම්මේ ලස්සන. right. අනේ ලස්සන. හරි. දමිදු. right. හයෙන් පහෙන් එකයි මොකක්ද ඒ? උත්තර. හයෙන් පහෙන් එකයි කවුද එහෙම ගන්නලා තියෙන්නේ? හරි ඉතින්. මොකද්ද මේකට කියන්නේ? 6යි 5න් 1යි. 31ට 5 ඒවා 6යි ඉතිරි එකක්. 4න් 19 ගත්තා. හරය 4මයි. 19ට 4 ඒවා. කීයද? 4යි. 4 වරක් 4 16යි. ඉතිරි 3ක්. ඊළඟ එක හරය 3මයි. 17ට 3 ඒවා 5යි. 3 වරක් 5 15යි. ඉතිරි 2ක්. right. පෑඩෙන් හරියක් දාගන්න ඉතින් අමාරුවෙන් හදපුවනේ නේ. අම්මෝ කොච්චර අමාරුද ඕක නේද? හරි. යන් අපි ඉතින් ඉස්සරහට. ලියන්න පුතා භාග එකතු කිරීම. භාග එකතු කිරීම. ඉතින්ලා මම ගන්නම් හරය සමාන ඒවා. 7න් 1 එකතු කිරීම 7න් 5යි. හදන්නත් දෙයක්ද නේද? පිළිතුර 7න් 6යි. 9න් 1 එකතු කිරීම 9න් 5යි. 9න් 6යි. 4න් 1 එකතු කිරීම 4න් 2යි. පිළිතුර 4න් 3යි. මොකද්ද මෙතෙන්දී උනේ? හරය සමාන භාග එකතු කරද්දී පිළිතුරේ හරය වන්නේද එකතු කරන භාගයන්ගේ හරයමයි. ලවයෝ ටික එකතු කරා නම් පිළිතුරේ ලවය ලැබෙනවා. මේ මෙතන එකතු කරේ පුතේ දෙන්නගෙම හරය 9. එහෙනම් පිළිතුරේ හරයත් 9. ලවයෝ එකතු කරා 1යි 5යි එකතු කරා 6යි. 1යි 5යි එකතු කරා 6යි. right. හදාගන්න මේ උදාහරණ තුන. ඔය හරය සමාන. ඒවා මතකයි දැන් ආ. right. මේකේ ගණන් දෙන්නේ හදන්න. ඔක දන්නෝ. right. ඊට පස්සේ බලමු. හරය අසමාන. හරය අසමාන. දෙකෙන් එක එකතු කිරීම 3න් 1. ඔන්න වැඩේ. මෙන්න මෙතෙන්දී අපිට ඕන වෙනවා කවුද? කුඩා පොදු ගුණාකාරය. මොකද අපි හරයන් අසමානව එකතු කරගෙන දන්නේ නැහැ පුතේ. අපි දන්නේ හරය සමානව දුන්නොත් එකතු කරන්න විතරයි. ඒ නිසා අපි මේ වගේ තැන්වලදී මොකද්ද කරන්නේ? හරය සමාන කළා හදා ගන්න ඕන. හරය සමාන කළා. එක්කෙනෙක්ගේ ඉන්නේ 2, අනිත් එක්කෙනාගේ ඉන්නේ 3. අපි බලනවා මේ දෙන්නේ කුඩා පොදු ගුණාකාරය. දැන් මගේ දරුවන්ට මතකයි කුඩා පොදු ගුණාකාරය හොයන විදිය 7 දී ඉගෙන ගත්තා. දැම්මා මෙන්න මේ බෙදීමට දෙන්නගේ බෙදෙන ප්‍රථමක සංඛ්‍යා තීද බැලුවා. දෙන්නම බෙදෙන ඒව නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලා 2කින් බෙදෙනවා. මේ 2 2කින් බෙදුනා ඉතුරුයි කවුද? 3 බෙදෙන්නේ නැහැ. ඊළඟට බෙදෙනවා 3ෙන් 1යි 1යි. මෙන්න මේ විදියට පිළිතුරු විදියට යටට එකේ පේලියක් එනකම් බෙදාගෙන යන්න ඕන. යාලට කවුද දෙන්න ඕන? එකේ පේලියක්. කුඩා පොදු ගුණාකාරය ගන්නේ මෙන්න මේ බෙදන්න ගත්ත සංඛ්‍යා ටික ගුණ කරනවා. එහෙනම් මෙතන කූපෝගු සමානයි. කවුද ගුණ කරන්නේ? 2යි 3යි. දෙවරක් 3 6යි. එහෙනම් මේ දෙන කුඩා පොදු ගුණාකාරය කීයද? 6. එහෙනම් පොදු හරය විදියට ගන්නේ 6. මේ කුඩා පොදු ගුණාකාරය හොයලා ගන්න කියන්නේ මේක තමයි ලේසි. නැත්නම් ওই හරය සමහර දරුවෝ ගන්නවා ඔයිට වඩා ලේසි නෙසර. ඉතින් මේකෙත් පුළුවන් ඔය 2යි හරය දෙන්න ගුණ කරා නම් 6 එනවනේ කියලා. හරි. මේකට හරි. යන්කෝ ඉස්සරහට. හරි. ඔන්න කුඩා පොදු ගුණාකාරය 6 හොයාගත්තා. දැන් බලනවා මේ 2 කීයෙන් ගුණ වෙලාද 6 උනේ?
දෙක ගුණ වුණා 3න්. 3න් ගුණ වෙලා 6 වුණා. එනම් පුතේ අපි එකත් ගුණ කරන්න ඕන. හරය 3න් ගුණ වුණා නම් ලවයක් 3න්. එක්වරක් 3 3යි. ඒ කියන්නේ මේ තුල්්‍ය භාගයක් කෙව්වේ කාටද? දෙකෙන් එකට තුල්්‍ය භාගයක් කෙව්වා හරය 6 වුණ. එහෙනම් දෙකෙන් එකට තුල්්‍ය භාගයක් තමයි හරය 6 වූ 6න් 3. මේ දන්න දේ එකතු කරා. මේ හරය 3 හරය 6 උනේ දෙකෙන් ගුණ වෙලා හරය දෙකෙන් ගුණ කරා නම් ලවයත් ගුණ කරන්න ඕන දෙකෙන්. තුන්වරක් 2 6 නම් එක්වරක් 2 2යි කියලා මෙතන දානවා. දැන් හරි. දැන් ලවයෝ එකතු කරා 3යි 2යි 5යි හරය 6යි. මේක බලමු. 5න් 2 එකතු කිරීම කීයද ගන්නෙ? 9න් 3. 5න් 2 එකතු කිරීම 9න් 3. right. කියන්න බලන්න පුතාලා කුඩා පොදු ගුණාකාරය කීයද? හදන්න නැතුව හිතෙන් හදලා කියන්න ටක් ගාලා 45. දෙන්න ගුණ කරලා ගත්තා. නෑ නෑ. right. ඉතින් අද නියමයි. ඔයාලා නියමයි. හරි. right. 45 ගත්තා. දැන් බලනවා පුතේ 5 45 වෙලා. කීයෙන් ගුණ වෙලාද? 9න්. එහෙනම් ලවයත් ගුණ කරනෝ 9න් 9 වරක් 2 18යි. 9 වරක් 2 18යි. 9 45 වෙලා 9 45 උනේ 5න් ගුණ වෙලා. එහෙනම් එයාගේ ලවයත් ගුණ කරන්න ඕන 5න්. 3 වරක් 5 15යි. ඔන්න හරි. දැන් ලවයෝ අපි එකතු කරනවා මගේ පුතේ. හරය 45යි. ලවයෝ එකතු කරා 8යි 5යි 13න් 3 එකක් ඉතිරි. එකක් ඉදිරියට යනවා. 2යි 1යි 3යි 45න් 33යි. කිය දෙන්නේ 45න් 33යි. තව එකක් ගමු අපි. මෙන්න එනවා. 6න් 5 එකතු කරන්න. 6න් 5ට එකතු කරන්න. මම ගන්නම් මගේ දරුවෝ 9න් 4ක්. right. මට කියන්න බලන්න කවුද? තරුල්ද? තරුල් දෙන්නේ 91යි 20. නෝ සද්ද ඈ ළමයි ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ. නිකන් මං මේ භූතාත්ම වලට උගන්වන්නවත් දන්නේ එහෙමත් තියෙනවනේ. ඔක්කොම නිකන් ඔන් වෙලා ඉන්නව මිනිස්සුયો නැහැ. ඒ වගේ තැනුත් තියෙනවා. හරි. right. ඒ වගේ තැන් එහෙම නැන්නේ. මයික් එකේ මොකක් හරි ගැටලුවක්ද කොහෙද? හරි. right. කිවිසර දෙන්න පුතා මට මේකේ කුඩා පොදු ගුණාකාරය 54. ඔයි කිව්වේ කියන්නේ පොඩ්ඩක් ඉන්න. අපි හදමු. කට්ටියට පේන්නම හදමු. මෙන්න 6යි 9යි. ඔන්න දැම්මා බෙදීමට. දෙකෙන් බෙදෙන්නේ නැහැ. බෙදෙනවා. දෙකෙන් බෙදෙනවා. එහෙනම් 6 දෙකෙන් බෙදුණා 3යි. 9 බෙදෙනවද දෙකෙන්? නෑ. 9 බෙදෙන්නේ නැහැ. එහෙනම් එයා එහෙමම ලියන්න. දැන් බෙදෙනවා කීයද? දෙකෙන් බෙදෙන්නේ නැහැ 3ෙන් බෙදෙනවා. ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදයි යන්නේ. 3ට 3 ඒවා 1යි. 9ට 3 ඒවා 3යි. එකේ පේලියක් වෙනකන් එක බෙදයි යන්න. තව ඉන්නවනේ. එහෙනම් ආයි බෙදනවා. කීයෙන්ද? 3ෙන්. 1 3ෙන් බෙදෙන්නේ එකමයි. 3 3ෙන් බෙදුවා 1යි. ඔන්න ආව එකේ පේලිය. බෙදපු ටික ගුණ කරා. දෙවරක් 3 6යි. 6 වරක් 3 18යි. කිය දෙනම් කුඩා පොදු ගුණාකාරය ගන්නේ 18. බලන්නකො 54 ගත්තට වඩා කොච්චර ලේසිද කියලා 18 ගන්න එක. 54 ගත්තාම මේව ලොකු සංඛ්‍යා එනවා පුතේ. ඒකයි කුඩා පොදු ගුණාකාරය ගන්න කියලා කියන්නේ. හරි. මම ඕක 54ක් දාලා පැත්තෙන් හදන්නම්. හරි. මම මෙතනින් 54 දාගෙනත් හදන්නම්. මේ හරියෙන් පේනවනේ. ඔන්න 54 ගත්තා. හරි. ඔන්න මම දෙක විදිහටම හදනවා. මෙතන 18 මෙතන 54. ඉස්සර 18 ගමු.
18 වෙන්න 6 ගුණ උනේ 3ෙන්. එහෙනම් මේ 5ත් ගුණ වෙන්න ඕන 3ෙන් 15යි. එකතු කිරීම. 9 2ෙන් ගුණ වුණා 18යි. 4ත් 2ෙන් 8යි. මෙතෙන්ට දාලා බලමු ඕක. 6 54 උනේ 9ෙන් ගුණ වෙලා. එහෙනම් 9 වරක් 5 45යි. 9 54 උනේ 6ෙන් ගුණ වෙලා. එහෙනම් 4ත් ගුණ කරනවා 6ෙන් 24යි. පේනවද දෙකේ වෙනස? මෙතන එකතු කරන්න තියෙන්නේ 15යි 8යි. මෙතන තියෙනවා 45යි 24යි. මේ සරල ගාණක්. කුඩා පොදු ගුණාකාරය නොගත්තොත් මීටත් වඩා ලොකු සංඛ්‍යා එනවා මගේ පුතේ. තේරුණාද කියන දේ? ඒ නිසා මගේ දරුවන් පුරුදු වෙන්න භාග එකතු කරද්දී කුඩා පොදු ගුණාකාරයෙන් එකතු කරන්න ගන්න. පැහැදිලි? හරි. දැන් සුළු කරමු. 18යි 15යි 8යි 23යි. කාගෙන් 23යිද? 18න් 23යි. අපි පිළිතුරක් කොයි වෙලාවකවත් මේ ආකාරයට තියන්නේ නැහැ. විෂම භාගයක් විදියට අපි භාගයක් විෂම භාගයක් විදියට පිළිතුරක් අපි තියන්නේ නැහැ මගේ පුතේ. අපි මේක මිශ්‍ර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනවා. දැන් අපි දන්නවා මේක පරිවර්තනය කරන්න. වෙන පරිවර්තනය කරා. හරය 18මයි. 23 බෙදනවා 18න්. 23ට 18 ඒවා 1යි. 18 වරක් 1 18යි. කීයක් ඉතිරිද? 5ක් ඉතිරි. පැහැදිලි? රයිට්. අරක හදන්න ගියා නම් තාම එකතු කරනවා. හරි. පැහැදිලිනේ? තාම එකතු කරනවා. තේරුණා? රයිට්. හදා ගන්න පුතේ ගණන් තුන. හදා ගන්න උදාහරණ තුනයි. හරිද කට්ටිය? හරි සර්. ෂා නියමයි. මේ පූජනකෝ මේ දමිඳු අහුන්නේ සර්. පූජනකෝ ඇයි සර්? කෝ පූජන ඉන්නවද? දැන් ජොයින් වෙන්නේ සර්. මම මේක තමයි බැලුවා දැක්කේ නෑ ඉස්සෙල්ලා. රයිට්. පූජන කොහමද? හොඳයි සර්. ඉස්කෝලේ හොඳයි ගියාද සර්. ටිකේ? ඉස්කෝලේ ගියා. මට රික්වෙස්ට් එකක් දාලා තිබ්බා මම ඇක්සෙප්ට් කරා ඈ. ඔව්. රයිට්. පූජන අපි දැන් ඔන්න ඔය පාර අලුත් වැඩක් පටන් ගන්න යාපහු. හරි. දැන් 9 වසරට ආපහු මම තමයි ඉන්නේ. එපා නම් දැම්ම කියන්න ඕන. තිල්ල සර් එතකොට. තිලසර එලෙව්වා. වැඩක් නැහැ. මෙලෝ වැඩක් කරන්නේ නැහැ. තිලසරට එපා කිව්ව පන්ති කරා. තිලසරට ප්‍රොමෝෂන් එකක් දුන්නේ නැහැ. තිලසර දැන් ලොකු පන්ති විතරයි කරන්නේ 10 11 කරන්න එපා තිලසර අපේ. රයිට්. හොඳයි සර් ගන්න එක හොඳයි. හොඳයි නේ. එපා නම් දැම්ම කියන්න ඕන. හොඳේ ඔන්න මම අද පළවෙනි දවසේ පටන් ගත්තා. එපා නම් මට මැසේජ් එකක් දාන්න. අපෝ සර් නා කරන්න එපා සර්. එම කියලා මං තිලසර ආයි දානවා පන්තියට. ඈ? සර් මගන් නවගන්නේ. රයිට් හරි. පුතේ අපිට අග්ගාලා ගණන් තුනකට යන්. හරි. මගේ දරුවන් කුඩා පොදු ගුණාකාරය ගන්න ඕනේ හැබැයි පුතේ. ගුණ කරලා ගන්න එපා. හරය දෙක ගුණ කරලා නිකන් ගන්න එපා. කුඩා පොදු ගුණාකාරය පොඩක් බලන්න. මෙන්න පළවෙනි ගාන. 3ෙන් 1 එකතු කිරීම. 5ෙන් 4 විෂම භාගයක් આવොත් මිශ්‍ර සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නත් ඕනේ. 3ෙන් 1 එකතු කිරීම. 5ෙන් 4 දෙවනි එක. 4ෙන් 3 එකතු කිරීම. 9ෙන් 1 ඊළඟ එක
තුන්වෙනි ගාන පුතේ 8න් 5 එකතු කිරීම 5න් 2 right හරි දරුවනේ හරි සර්. හරි බලමු මගේ පුතාලා පළවෙනි ගාන දැන් මේ දෙන්නම ප්‍රථමක සංඛ්‍යානේ හරිය තියෙන්නේ 3යි 5යි එහෙනම් මේ දෙන්නයි වෙන කුඩා පුදු ගුණාකාරය වෙනම හොයන් දෙයක් නැහැ ගුණ කරලා ගන්න පුළුවන් දෙන්නම ප්‍රථමක නිසා එහෙනම් 3 අරක් 5 කීයද 15යි ඒතර දෙන්නයි කුඩා පුදු ගුණාකාරය කීයද 15යි දෙන්නම ප්‍රථමක සංඛ්‍යා නිසා එකපාරෙන් ගන්න පුළුවන් මේ බලන්න 3 15 උනේ කීයෙන් ගුණ වෙලාද 5න් ගුණ වෙලා නම් පුතේ අපි ලවයත් ගුණ කරන්න ඕන 5න් එක් වරක් 5 5යි එකතු කරා 5 15 උනේ මගේ දරුවනේ 3න් ගුණ වෙලා 5 වරක් 3 15යි එහෙනම් ලවයත් ගුණ කරන්න 3න් 4 වරක් 3 12යි ලවය එකතු කරන්න දැන් හරය 15යි 5යි 12යි 17යි දැන් ඔන්න පුතේ අපිට ඇවිල්ලා තියෙනවා විෂම භාගයක් අපි පිළිතුරක් කොයි වෙලාවකවත් විෂම භාගයක් විදියට තබන්නේ නැහැ අනිවාර්යයෙන්ම මේක අපි සකස් කරනවා මොකක් විදියටද මිශ්‍ර සංඛ්‍යාවක් විදියට හරය 15මයි දැන් බලන්න පුතේ 17ට 15 කීයක් තියෙනවද 1යි 15 වරක් 1 15යි එහෙනම් තව කීයක් ඉතිරිද 2ක් ඉතිරි right හරි දාගන්න ඔන්න 4යි 9යි පොඩ්ඩක් බලමු කුඩා පුදු ගුණාකාරය හොයලා මෙන්න හොයන විදිය මම මේක නිතර හදාන්නේ අපේ කට්ටිය පුරුදු වෙන්න ඕන මේකට හරි නැත්නම් ඔක හදලා මට නිකන් කියදා ගේම නෙවෙයි අපි හදලා උරු වෙන්න ඕන මොකද මේ ටික හදලා උරුනහම ඔයාලට හිතෙන් හදා ගන්නත් එනවට අට්ටක් ගාලා හරි දෙකෙන් බෙදෙනවා 2යි 9 බෙදෙන්නේ නැහැ දෙකෙන් ආපහු දෙකෙන් බෙදෙනවා 1යි 9 බෙදෙන්නේ නැහැ 9 එහෙමමයි ඊළඟට 3ෙන් බෙදෙනවා 1යි 9ට 3 ඒවා 3යි ආපහු බෙදෙනවා 3ෙන් 1යි 1යි ඔන්න එකේ පේලියක් ආවේ යටට එකේ පේලියක් එනකම් බෙදාගෙන ගියා ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදන්න ගන්නේ ප්‍රථමක සංඛ්‍යා බෙදන්න ගත්ත ටික ගුණ කරන්න පුතේ දෙවරක් 2 4යි 4 වරක් 3 12යි 12 වරක් 3 36යි එහෙනම් මේ දෙන්න කුඩා පොදු ගුණාකාරය විදිහට අපි සලකන්නේ 36 දැන් බලනවා වගේ පුතා 4 36 උනේ 9න් ගුණ වෙලා එහෙනම් ලවයත් ගුණ කරා පුතේ 9න් 9 වරක් 3 27යි එකතු කරා 9 36 උනේ 4න් ගුණ වෙලා එහෙනම් දරුවනේ එකත් ගුණ කරනවා 4න් එක් වරක් 4 4යි එකතු කළා හරය 36යි ලවයෝ එකතු කරා 27යි 4යි 31යි මීට වඩා සරල කරන්න පුළුවන්ද පුතේ මේ දෙන්න සරල කරන්න බෑ එහෙනම් අවසාන පිළිතුර තමයි 36න් 31 තුන්වෙනි ගාන ගත්තා කුඩා පොදු ගුණාකාරය මේ 8යි 5යි ඉල්ලන්නේ මෙන්න බෙදුවා දෙකෙන් බෙදුවා 4යි 5යි ආපහු දෙකෙන් 2යි 5යි ආපහු දෙකෙන් 1යි 5යි ඊළඟ බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව 3 නෙවෙයි 5 ගන්නෙ 1යි 1යි දැන් ගුණ කරා දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 5 40යි 40යි කුඩා පොදු ගුණාකාරය 40යි කූපෝගු හරි හෙව්වා 8 40 උනේ පුතේ
5න් ගුණ වෙලා. එහෙනම් මේ පහත් ගුණ වෙන්න ඕන 5න් 5 වරක් 5 25යි. එකතු කරා. 5 40 උනේ 8න් ගුණ වෙලා. එහෙනම් දෙකත් ගුණ වෙනවා 8න්. දෙවරක් 8 16යි. දැන් සුළු කරා. හරය 40යි. 25යි 16යි එකතු කළා මොන උඩ ලොකුයි 41යි. දැන් මෙහෙම උඩ ලොකුවෙන් තියනවද? තියන්නේ නැහැ. එතකොට පුතේ අපි මේක මිශ්‍ර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න ඕන දරුවනේ. එයාගෙත් හරය 40ම තමයි. දැන් බලන්න මගේ දරුවන් 41ට 40 හේව කීයක් තියෙනවද? 41ට 40 හේවා එකක් තියෙනවා. 40 වරක් 1 40යි. එහෙනම් තව කීයක් ඉතිරිද? එකක් ඉතිරි. පැහැදිලිනේ? හරි. right. ඔන්න එහෙනම් හරය අසමාන භාගත් අපි එකතු කරා. හරය අසමාන භාගත් හරය අසමාන භාගත් අපි එකතු කරා. ටග්ගාල අපි මිශ්‍ර සංඛ්‍යා දෙකක් එකතු කරන විදිය පොඩ්ඩක් මතක් කරන් එමු පුතේ. මිශ්‍ර සංඛ්‍යා දෙකක් මේ බලන්න මගේ දරුවන් 2යි 5න් 1 එකතු කරන්න 3යි 5න් 2. මේක නම් ඉතින් හරි සරලයි. ක්‍රම දෙකක් තියෙනවා පුතේ. අපි 7 දී ඉගෙන ගත්තා. ඔව් මේක 7 තියෙන්නේ. 7 දී ඉගෙන ගත්තා මිශ්‍ර සංඛ්‍යා දෙකක් එකතු කරන ක්‍රම දෙකක් මොකක්ද? එකක් අපිට පුළුවන් පුතේ දෙන්නම විෂම භාග කරලා ඉන්න ඉස්සෙල්ලා. අපි මේ විදිහට ඉස්සෙල්ලා හදලිමු. ඔන්න විෂම භාග කරමු. දැන් දන්නවා විෂම භාග කරන්න. 2යි 5න් 1 විෂම භාග කරාම හරය 5මයි. දෙවරක් 5 10යි 10යි 1යි 11යි. ලවේ 11යි. ඒතර 5න් 11යි. එකතු කළා. හරය 5මයි. දෙවර 5 වරක් 3 15යි 2යි 17යි. දැන් බලන්න හරය සමානයි. හරය මුකුත් මෙතන හදන්න දෙයක් නැහැ. හරය මුකුත් මෙතන හදන්න දෙයක් නැහැ. හරය හරි. ඒතර පුතේ දෙන්නගෙම හරය සමානයි. ආයිති වෙනස් කරන්න දෙයක් නැහැ. හරය යාමයි. ලවයෝ එකතු කරා 11යි 17යි 28යි. 5න් 28යි. දැන් විෂම භාගයක් මෙයා අපි මිශ්‍ර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න ඕන. බලමු පරිවර්තනය කළා. හරය 5මයි. 28ට 5 5යි. 5 වරක් 5 25යි. තව 3ක් ඉතිරි. ටිකක් වැඩේ සංකීර්ණයිනේ. සුළු කිරීම ටිකක් තියෙනවා. මෙන්න මේ විදියට බලන්න මතකද කියලා. පූර්ණ සංඛ්‍යා වෙනම භාග සංඛ්‍යා වෙනම එන පිළිතුරු දෙක එකතු කරා. භාග සංඛ්‍යා වෙනමත් පූර්ණ සංඛ්‍යා වෙනමත් එකතු කරලා වෙන වෙනම එකතු කරලා එන පිළිතුරු දෙක එකතු කරා. බලමු 2යි 3යි 5යි. මෙතන පොදු හරය 5යි 2යි 1යි 3යි 5යි 5න් 3යි. අන්න මට නම් හරිම ලේසි ක්‍රමේ අන්න අරක. මේක සුළු කිරීම ටිකක් වැඩි. තේරුණාද? right. හදාගමු ටක් ගාලා පුතේ එකම ගාන ක්‍රම දෙකටම. ඔයාලා කැමති ක්‍රමයක් ගන්න. මට නම් හිතෙන්නේ මේක තමයි ලේසි කියලා. ඔයාලා කැමැත්තක්. ඔයාලට ඉක්මනට හදන්න පුළුවන් ක්‍රමය ගන්න. සමහර දරුවන්ට මේ මම අරක කිව්වට ඔයාලට සමහරවිට හිතෙනවා නෑ මේක කොච්චර ලේසිද අපිට කියලා. හරි. මම මේක මකනවා. මං ගන්නම් ඔහොම එකක් භාග හරය අසමාන එකක්. හරය සමානේ වනේ උඩ පැනලා හදන්නේ. වෙන හරය අසමාන එකක් මං ගන්නවා. 7යි. ඕ. මාකර් එකක් ගෙනාව මාර තුඩ හීනේ නිකන් ඉදි කට්ටක් වගේ එක. 7යි 6න් 5 එකතු කරන්න අපි 6න් 1 ගමු. පොඩි සංඛ්‍යාවක් ගමු ඉස්සෙල්ලා. එකතු කිරීම 4යි
3න් 1 right මෙන්න මේ දෙන්න එකතු කරන්න ඕන හරි මම මේ විදිහට එකතු කරන්නම් පුතේ පූර්ණ සංඛ්‍යා වෙනමත් භාග වෙනමත් නගත්තා 7 එකතු කිරීම 4 වෙනම එකතු කිරීම 6න් 1 එකතු කිරීම 3න් 1 වෙනම right දැන් එකතු කරයියන් කවුද ගන්න ඊළඟට 4යි 7යි 11යි 4යි 7යි 11යි 4යි 7යි 11යි භාග ටික වෙනම ගත්තා. ඔන්න දැන් භාගේ පොදු හරයක් මේ දෙන්නගෙම හරයන් සමාන නැහැ. හරයන් සමාන නැති නිසා අපි හරයන් සමාන කරගන්න ඕන. අපිට බැලු බැල්මට පේනවා මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය 6යි. කුඩා පොදු ගුණාකාරය 6යි. දැන් අදනවා පුතේ. මෙතන 6 නම් මෙතනත් 6 නම් ලවය වෙනස් වෙන්නේ නැහැ. එයාමනේ එකතු කරා. 3 6 උනේ 2න් ගුණ වෙලා. එහෙනම් 1ත් 2න් 2යි. එතකොට එනවා පුතේ 11 එකතු කිරීම 6න් කීයද? 6න් 3යි. 6න් 3යි. මේ 6න් 3 දැක්ක ගමන් අපිට පේනෝ දෙකෙන් එක. අන්න හරි බොහොම හොඳයි අපි දානවා අවසාන පිළිතුර 11යි 2න් 1යි. බලන්න කොච්චර ලේසිද කියලා. පිළිතුර මේ භාග සරල කරලා තියන්න ඕන. හරි. ඕක හදාගන්න මේ ගාන තනියෙන් හදන්නේ නා. ඊට පස්සේ ටක් ගාලා අඩු කිරීම ටිකක් කළා අපි අපේ 9 වසර ටිකට එමු. මම මේ තාම පොඩි ටික ඔයාලට මතක් කරන් ඉන්නේ මම මේක මතක් කරන්නේ ඔයාලට බැරුව නෙවෙයි. අපිට යම් තැනක හෝ මොනවා හරි අමතක වීමක් තිබ්බනම් මතක් කරන්න ඕන නිසායි මේ කරන්නේ. මම දන්නවා මගේ දරුවන්ට මේ ටික ඔක්කොම මතකයි කියලා. මං ගාන බෝඩ් එකේ දානකොට හදලා ඉවරයි කියලාත් මං දන්නවා. අටයි 4න් 8යි 5න් 2 5න් 2 එකතු කිරීම 3යි 6න් 1 අරක මට තනියෙන් හදලා ඕන. හරි සර්. හරි. දමිදු මට මේක හදන විදිය මට කියලා දෙන්න ඕන. වරහන් ඇතුලේ 6 දන 3 ලියාගන්න. නෑ 8 දන 3. 8 දන 3 සර්. මට මේ වෙලාවට මේ අර මීටර කෝදු ඈත තියෙන්නේ. පේන්නේ නැහැ ඒක. හරි 8 එකතු කිරීම 3 ගත්තා වෙනම. භාග ටික වෙනම ගත්තා. මොකක්ද? 5න් 2 එකතු කිරීම 6න් 1යි. 1. පූර්ණ සංඛ්‍යා එකතු කරා 11යි. දැන් දමිදු මෙතන කුඩා පොදු ගුණාකාරය ගන්න ඕන. කීයද? 30. right. 5 30 උනේ 6න් ගුණ වෙලා එහෙනම් 2ක් ගුණ වෙනවා 6න් 12යි. එකතු කරා 6 30 උනේ 5න් ගුණ වෙලා නෑ 1ක් ගුණ වෙනවා 5න් 5යි. හරය ලවය දෙන්නම එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්නේ. එකතු කරා 11 එකතු කිරීම 30න් 17යි. පුතේ මෙයා මීට වඩා සරල කරන්න පුළුවන්ද 30න් 17? බෑ. සරල කරන්න බෑ. එහෙනම් දරුවනේ අවසාන පිළිතුර 11යි 30න් 17යි. 11යි 30න් 17යි. මම ඕකෙදී මගේ දරුවෝ නොයි ගානට එච්චර කැමැත්තක් නොදක්වන්නේ මේ විදියට හදන්න මෙන්න මේ වගේ තැන්වල හිර වෙන නිසා. මම ඒකත් ඔහොම කියලා ඉන්නම්. ඒ වගේ ගාන මම පොඩක් හදලා පෙන්නන්නම්. අපේ දරුවෝ හරි අකමැති වෙන්නේ මේ වගේ තැනක හිර වෙනවට. මම ගන්නම් ඒක. මෙන්න මේවා එකක්. 1යි 6න් 5 එකතු කිරීම 2යි 5න් 3. මෙන්න බලන්නකෝ මේක ওই විදිහට එකතු කරාම වෙන වැඩේ. ඒ නිසායි මේ අපේ දරුවෝ ගොඩක් මේ ලේසි ක්‍රමේ පැත්තකට දාලා තියෙන එක හරි කරදරයි කියලා. මෙන්න එකතු කරා. හරි. 1 එකතු කිරීම 2.
එකතු කිරීම වරහන් ඇතුලේ 6න් 5 එකතු කිරීම 5න් 3යි. ගත්ත පුතේ මෙතන 3යි. කුඩා පොදු ගුණාකාරය කීයද ගන්න වෙන්නේ? 30 තමයි එන්නේ නේද? 30. කුඩා පොදු ගුණාකාරය 30යි. 6 5න් ගුණ වෙලා 30 වෙනවා. 5 5න් ගුණ වුණාම 25යි. එකතු කරා. 5 6න් ගුණ වුණාම 30යි. 3 6න් ගුණ වුණා 18යි. එතකොට එනවා මගේ දරුවනේ 3 එකතු කිරීම 30යි. 43 30න් 43. ඔන්න ඔතනනේ. දැන් මෙතන 30න් 43. මෙතන ඇවිල්ලා තියෙන්නේ විෂම භාගයක්. කලබල වෙන්න එපා. අපි හරි සරලව සුළු කරමු මෙතන මේ 3 එකතු කිරීම මෙහා මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. 43 30 ඒවා කීයක් තියෙනවද? 1යි. හරය 30මයි ඉතුරුයි 13ක්. ඔයි දැන් බලන්නකෝ. දැන් හරි සරලයිනේ. දෙන්න එකතු කරන්න. 4යි 13යි. අපේ දරුවෝ මෙන්න මේ වගේ තැන්වල හරියට පටලවා ගන්න. මෙතෙන්ට ආවට පස්සේ එතන පොඩි වෙනස් වීමක් කරනවා. හරි. මෙන්න ක්‍රමේ. එයා ඉස්සෙල්ලා මිශ්‍ර සංඛ්‍යාව බවට පරිවර්තනය කරලා ඉස්සරහ එක්කනට එකතු කරා. රයිට්. ඔය වගේ මම තනි ඕක හදන්න ඕනේ නැහැ. ඕක මේක තනියෙන් හදන්න. මෙන්න මේ ගාන මේක එපා. ඕනේ නැහැ. දැන් ක්‍රමේ දන්නවා. මේක හදන්න එහෙනම්. 1යි 7න් 6 එකතු කිරීම පුතේ 2යි 5න් 4. 1යි 7න් 6 එකතු කිරීම 2යි 5න් 4. තනියෙන් හදා. හරි සර්. රයිට් හදලා ඉවරයි. very good. යමු. බලන්න හරිද කියලා මම පියවරෙන් පියවර එන්නම්. 1 එකතු කරා 2 පූර්ණ සංඛ්‍යාව වෙනම. එකතු කිරීම 7න් 6 එකතු කිරීම 5න් 4. මෙතන පුතේ 3යි එකතු කරා කුඩා පොදු ගුණාකාරය එන්නේ 35යි. 35යි. මොකද දෙන්න ප්‍රථමක සංඛ්‍යා නිසා. හරි. එතකොට 7 35 වුණේ 5න් ගුණ වෙලා 6 5න් ගුණ කරා 30යි. එකතු කරා. 5 35 වුණේ 7න් ගුණ වෙලා නම් 4 7න් ගුණ කළා 28යි. 3 එකතු කිරීම හරය 35යි උඩ 58යි විෂම භාගයක්. විෂම භාගයක්. මිශ්‍ර කරන්න පුතේ 3 එකතු කිරීම හරය 35මයි 58ට 35 එකයි. ඉතුරුයි 23ක්. මේක මීට වඩා සරල කරන්න බෑ නේද? 23යි 35යි සරල වෙන්නේ නැහැ. එහෙනම් අවසාන පිළිතුර පුතේ 4යි 35න් 23. හරිද හැමෝගෙම? නියමයි. නියමයි. අපි යමු. දැන් ඔන්න ඔය ටික ඔක්කොම දන්නවා. අපි යමු පුතේ ටක් ගාලා භාග අඩු කිරීමට. ලියන දරුවන් මාතෘකාව අනුමාතෘකාවක් භාග අඩු කිරීම. හරය සමානේව ගැටලුවක් නැහැ. අපි නිකන් එක උදාහරණයක් නිකන් හදාගෙන යන්. 7න් 5 අඩු කිරීම 7න් 2. හරය සමාන නම් කිසි ගැටලුවක් නැහැ. පිළිතුරේ හරය එයාමයි ලවය අඩු කරා. 5 අඩු කිරීම 2 7න් 3යි. හරි. එක ගානයි දෙන්නේ මම ඔයාලට හදන්න දෙන්නෙත් නෑ නිකන් මතක් කරා විතරයි. දැන් අපි බලමු හරය අසමාන આવොත් මොකක්ද අපි කරන්නේ කියලා. මේ බලන්න පුතේ. අපිට දෙනවා දරුවනේ මෙහෙම. 2න් 1න් අඩු කරන්න 3න් 1ක්. 2න් 1න් 3න් 1ක් අඩු කරන්න. ඔන්න දැන් අපි දන්නේ හරය සමානේව අඩු කරන්න විතරයි. හරය අසමානේව අඩු කරන්න අපි දන්නේ නැහැ. හැබැයි අපි ගාව ක්‍රමයක් තියෙනවා. තුල්්‍ය භාග ක්‍රමයෙන් හරයන් සමාන කරන්න පුළුවන්. රයිට්. හොයනවා දෙන්නේ කුඩා පොදු ගුණාකාරය. කවුද? 6. එතකොට පුතේ 2 6 උනේ 3න් ගුණ වෙලා. නම් ලවයක් 3න් ගුණ කරා 3යි. අඩු කළා. 3 6 උනේ 2න් ගුණ වෙලා. එහෙනම් ලවයක් 2න් එක් වරක් 2
2යි. හරි සරලයි නේ දැන්. හරය 6යි. ලවය 1යි. පිළිතුර 6න් 1යි. 6න් 1යි. right පුතේ මේ උදාහරණ දෙකම හදමු. උදාහරණ දෙකම හදලා මේක හදන්න තනියෙන්. 5න් 3 අඩු කිරීම 6න් 2 මේ දෙක හදලා අරක තනියෙන් හදා. මේ අපි ওই පාර මේ 67 පන්ති ටික ගියහතිය පටන් ගත්තා ඔන්ලයින් එන්නේ නැත් දරුවන්ට අපි එන්න කියලා ගියහතිය පටන් ගත්තා. මේ දැන් මේ සෙනසුරාදා 6 7ත් අපි පටන් ගන්න ඔන්ලයින් එන්නේ දරුවන්ට එන්න කියලා පුතේ. මේ යාළුවෝ එහෙම දැන් ඔන්ලයින් එන්න බැරි අයට කියන්න පන්තියක් ඔක්කොම පටන් ගත්තා කියලා මේ සෙනසුරාදා ඉඳන් 6 ඉඳලා පටන් ගන්නවා ඈ. හා දුරස්ථභාවයේ තියලා දරුවන්ට සියලු පහසුකම් සපයලා තිනවා. මතක නේද ගිය පාර අපි කොරෝනා පළවෙනි රැල්ල ආපු වෙලාවේ පන්ති පටන් ගත්ත විදිය ඊටත් වඩා විධිමත්ම ඊටත් වඩා පහසුකම් වැඩි කරලා තමයි අපි මේ සැරේ පන්තිය පටන් ගන්නෙ. මොකද අංක 1 දරුවන්ගේ ආරක්ෂාව. මේ අපි මොනව කරත් වැඩක් නැහැ පුතේ. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු නැත්නම් අපි මේ කරන සියල්ලම වතුරේ යන්නේ. මොකද දැන් බස්නාහිර පළාතේ පාසල් පටන් ගන්න හිටියා මේ 15 වෙනිදා. එතකොට දැන් අද තීරණය කළා තියෙනවා 15 වෙනිදා පාසල් පටන් ගන්නෙ නැහැ කියලා බස්නාහිර ආපහු. ඒකට හිතා ගන්නකො මේ தත්ත්වය මොකද්ද කියලා අති භයානක තත්ත්වයක් තියෙන්නේ. නිසා මගේ දරුවන් නිතරම පරිස්සම් වෙන්න පුතේ අනිවාර්යෙන් මේ මොකද්ද මාස්ක් එකක් අනිවාර්යෙන් නිතරම දාන්න, හෑන්ඩ් සැනිටයිසර් එකක් නිතරම සාක්කුවේ දාගෙන තියාගන්න, කොහේ හරි ස්පර්ශ කිරීමක් වුණ ගමන් සැරින් සැරේ නිරන්තරයෙන් සැනිටයිස් කරගන්න. තේරුණාද? මේ හැමදේම කියන්නේ අපේ ආරක්ෂාවට. දැක්කනේ දැන් පහුගිය ටිකේ නැති මේ මැරුණ අය දිහා බලන්නකෝ. පෞද්ගලික රෝහලක් අයිතිකාරයෙකුත් මැරුණා. ඒකට හිතන්නකෝ. ඊට පස්සේ තව වෛද්‍යවරයෙක්, තාත්තත් වෛද්‍යවරයෙක් පුතා නැති වුණා. වයස අවුරුදු 31යි. එතකොට ඒ වගේ අයටත් ඒකනම් පුතේ තත්වේ මේකෙන් ගිහිල්ලා අපි වගේ අය ගැන කතා කරන්නම දෙයක් නැහනේ. ඒ නිසා මගේ දරුවන් හැමෝම පරිස්සම් වෙන්න ඕන. දෙමව්පියන්ටත් කියන්න. මොකද මේක සමහරලාට කවුරුත් වැඩිය ගණන් ගන්න නැහැ පුතේ. වැඩිය හිතන්නෙම නැහැ. මේ මාස්ක් එකක් දාගෙන යන්නේ පොලිසියෙන් අල්ලන නිසා. පොලිසියෙන් අල්ලන නිසා මාස්ක් දාගෙන යන්න ඕනේ නැහැ. තමන් පරිස්සම් වෙන්න. තමන් පරිස්සම් වෙන්න. තමන් ජීවත් වෙන්න ඕන කියන තීරණයට එන්න ඕන. හරි? මැරෙන්න පුළුවන්. නිකම්ම මැරෙන්න පුළුවන් මේකෙන්. නිසා පරිස්සම් වෙන්න මෙච්චරයි කියන් තියෙන්නේ. පරිස්සම් වෙන්න ඉස්කෝලේ යන්න. ඒ කියපු මේ ක්‍රියාදාමයේ අනුගමනය කළා. සැනිටයිසර් බෝතලයක් නම් ළඟ තියාගන්න ඕන. අනිත් එක අර සර්ජිකල් මාස්ක් දානව නම් ඉස්කෝලේ යනකොට අනිවාර්යෙන් මාස්ක් දෙකක් අරන් යන්න පුතේ. ඒක පැය 4කට වඩා දාන් ඉන්න එපා සර්ජිකල් මාස්ක් එකක්. මාස්ක් දෙකක් අරන් යන්න රුපියල් 12ක් 10ක් වගේ 11ක් වගේ වෙන එකක්. දෙකක් ගෙනියන්න අනිවාර්යෙන් ඉන්ටර්වල් එකේදී එකක් මාරු කරගන්න. උදේ දායි යන එක මාරු කරලා අනිත් එක දාගන්නම ඕන. හොඳේ. එක දිගට පාවිච්චි කරන්න එපා. ඒකෙත් පොඩි සයිඩ් ඉෆෙක්ට් තියෙනවා ඊළඟට. හරි? right. අර රෙදි මාස්ක් එහෙම නම් වැඩක් නැහැ. ඒවා පාවිච්චි කරන්න එපා බොරුවට. මාස්ක් දානවයි කියලා නිකන් පාවිච්චි කරලා වැඩක් නැහැ. අපි මේකේ දැනගෙන ආරක්ෂා වෙන්නයි වැඩ කරන්න ඕන. තේරුණානේ? හරි. පරිස්සම් වෙන්න. සර් 95 මාර්ක්ස් 95 මාර්ක්ස් එක පුතේ මෙහෙමයි. අර ෆිල්ටර් එක නම් දැන් කොහොමත් නැහැ. අනිත් එක පුළුවන් මෙහෙම කරන්න. ඒක ගෙනල්ලා මේ දැන් හොදන්න යන්න එපා. හොදන්න කියන්නේ අතුල් වල හොදන්න යන්න එපා. අතුල් හේදුවට පස්සේ ඒකේ අර මේවා යනවා ඔක්කොම උණු වතුරේක දාලා සාමාන්‍ය රස්නි උණු වතුරේක දාලා පුතේ වෙල්ලා ගන්න. එතකොට ඒකේ යම් සාධනීය මට්ටමක් තියෙනවයි කියලා කියනවා. හරි? 95 මාස්ක් එක හොඳයි. දිගට පාවිච්චි ඒ පුතේ ඒ 95 මාස්ක් එක නම් එහෙම ගැටලුවක් කියලා නෑ. මම අහලත් නෑ වෛද්‍යවරු එහෙම කියනවා මේකේ. හැබැයි මෙහෙමයි. කෝකටත් හොඳයි මාස්ක් දෙකක් මගේ දරුවන්ට ගෙනියන්න පුළුවන් නම්. ජනාධිපති දැම්මනේ ඉස්සෙල්ලා. ඒ පුතේ පිල්ඩ මාස්ක්. පිල්ඩ මාස්ක් ජනාධිපති ඉස්සෙල්ලා දැම්මනේ. මාර ඒ ඉස්සෙල්ලා ඊට පස්සේ ඒක මේ නෑ ඒකෙන් වෙන්නේ පුතේ ෆිල්ටර් මාස්ක් එකකින් වෙනවයි කියන්නේ ඒකෙන් අපෙන් එළිය අය පරිස්සම් වෙනවා. ඒ කියන්නේ දැන් අපි ෆිල්ටර් මාස්ක් එකක් දාන් ඉන්නව නම් අපිට රෝගය හැදිලා තියෙනව නම් අපෙන් ඒ රෝගය කාටවත් ව්‍යාප්ත වෙන්නේ නෑ. ෆිල්ටර් එක තියෙනව නම්. හැබැයි
අපි රෝගේ නැති කෙනෙක් නම් අපි ඕක දාගෙන ඉන්නේ. එළියේ ඒකේ වෛරස් මොකක් හරි එකකින් එනවා නම් ඇතුළට අපේ ඇතුළට එනවලු. අර ෆිල්ටර් එකෙන් ඒක එනවලු. හැබැයි ඇතුළේ ඒක එළියට යන්නේ නැහැ. ඉතින් එහෙම වැඩක් නැහැනේ. එහෙම මාස්ක් එකක් මොකටද අපිට? තේරුණානේ? අර අනිත් නෝමල් එකෙන් දෙපැත්තම ඇතුළටත් නැහැ එළියටත් නැහැ. දෙපැත්තම ආරක්ෂා වෙනවා. කොකටත් හොඳයි මාස්ක් දෙකක් තියාගෙන පාවිච්චි කරන්න පුතේ. මම අර මගේ පොඩ්ඩක් යනවනේ ඉස්කෝලේ දැන් 4 වසරේ. හරි මම එයාටත් මාස්ක් දෙකක් දීලා තමයි යවන්නේ. මම ඉස්කෝලේ යවනවා. ඉස්කෝලේ යවනවා මොකද ඉස්කෝලේ මේ පහසුකම් පාසල් වල බය වෙන්න දෙයක් නැහැ. ඒ පහසුකම් ටික සපයලා තියෙන්නේ. යාලා හරි ලස්සනට වැඩේ කරයි යනවා ඉස්කෝලවල. හරි බය නැතුව යන්න පුළුවන් ඉස්කෝලේට. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕන. මම එයාටත් සැනිටයිසර් බෝතලයක් දීලා ඒ ටික දීලා තමයි යවන්නේ. නැත්නම් ඉතින් බෑනේ ඉතින් අපි ඉගෙන ගන්නත් ඕනනේ. මේ මොනවාවත් වැඩක් නැහැනේ. අපි අධ්‍යාපනයේ කඩාකප්පල් වුණොත් නේද? ඔය අන්තිමට මුකුත් නැහැනේ. ජීවත් වෙන්නත් ඕන ඉගෙන ගන්නත් ඕන ප්‍රශ්න ගොඩක් මේ දවස්වල නේද? රයිට්. මොකද අපි කාලයක් ගෙදර හිටියා. අධ්‍යාපනයේ ගොඩක් පල්ලෙහාට වැටුණා. ගොඩක් දරුවෝ ඉතින් නේද? ගැටලු ගොඩක් තියෙනවා මේ හිටියට අපි දැන් මේ ටික කරන් ගියාට. ගොඩක් සමහර දැන් දෙමව්පියන්ගේ ආර්ථික කඩා වැටලා තියෙනවා. අපේ පැත්තට චුට්ටක් අඩුයි මේ හරියට බලපානවා. මොකද මේ තේ ආර්ථිකය යන්තම් ස්ථාවර මට්ටමක වගේ නිසා වෙන පළාත්වල තේ ආර්ථිකේ නැති වෙන වැවිලි භෝග වලින් ජීවත් වෙන අය ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. හරි. හැම ගැටලුත් තියෙනවා. සර් දකුණු බලද්ද ළමයින්ට විතරක් මේ විභාගයක් තියෙනවා 18 වෙනිදා 8 වසරේ. ඔව් විභාගෙ තියෙනවනේ පුතේ මමත් ඇහුවා ඇයි මේ විභාගෙ තියන්නේ කියලා. මමත් ඇහුවා ඩිරෙක්ටර්ගෙන් මේ ඇයි මේ වාර විභාගය ඇයි සර් තියන්නේ කියලා. ඒ පාර මට දුන්න උත්තරේ තමයි මේ චාමර මේක තියන්නේ මේ ලකුණු බලන්න නෙවෙයි. එහෙම මේ ළමයිගේ එහෙම මට්ටම බලන්න නෙවෙයි. හැබැයි එයාලගේ අඩුපාඩු ටික හඳුනා ගන්න කියලා තමයි මට දුන්න උත්තරේ. කියන්නේ අර මොකක්ද ඒකට කියන්නේ පුතේ අර අනාවරණ පරීක්ෂණ කියලා කියන්නේ. يعني ඔයාලගේ අඩුපාඩු හඳුනා ගන්න. දැන් ඊළඟ පන්තියට යනකොට මෙන්න මේ අඩුපාඩු ටික මෙයාලට මේ ටික කෙරෙලා නැහැ වගේ කියලා අදහසක්. ඉතින් කෙරෙලා නැහැනේ කොහොමද? පාඩම් ගොඩක් අතෑරුණානේ. ඉතින් ඕක තමයි தත්ත්වය. ඉතින් මං කිව්වා ඉතින් ඕක සාර්ථක නැහැ නේ කියලා. ඉතින් එයාලත් කියන ඉතින් ඒක වැඩක් නැහැ නෝට. ඉතින් ඉහලින් ගත්ත තීරණ වලට ඉතින් එයාලටත් ඒකට කැමති වෙන්න වෙලා තියෙනවා කියලා. ඒකයි වැඩේ. නැතුව මේක මේ කිසි ප්‍රායෝගික වැඩක් නෙවෙයි. රයිට්. ඒකෙන් වෙන්නේ අර සමහර දරුවෝ දැන් යම් මට්ටමක හිටපු ගොඩක් දරුවෝ ලකුණු අඩු වුණාට පස්සේ යාලා වැටෙනවා මානසිකව. ඒකයි වැඩේ තියෙන්නේ. කරපු පාඩම් ටිකෙන් විතරක් දෙනවා නම් කමක් නැහැ. රයිට්. හරි. මේ ගාන මං හදන්න ඕනද නෑනේ? ඕනේ නෑ. රන්. එතන ඉස්සරහට යන්න. අපිට අග්ගාලා ගමු. මිශ්‍ර සංඛ්‍යා දෙකක් අඩු කරන්න. 5යි 2න් 1න් අඩු කරන්න 2යි 3න් 1ක්. මේකේ තරම අඩු කරමු. හරි මෙන්න මේ අඩු කරද්දී පුතේ මෙන්න මෙතන හරි පරිස්සම් වෙන්න ඕනේ මේක ලියන විදිය මම මගේ දරුවන්ට 7 වසරේදී මේක ලස්සනට කියලා දුන්නා පූර්ණ සංඛ්‍යා ටික වෙනම අඩු කරන්න කවුද එහෙනම් 5 අඩු කිරීම 2 භාග සංඛ්‍යා දෙක වෙනම අඩු කරන්න එන පිළිතුරු දෙක මොකෝ කරන්නේ ඒකත් අඩු කරනවද පිළිතුරු දෙක මොකෝ කරන්නේ එකතු කරනවා මෙන්න මේ ක්‍රමයට ගියාම අපේ කට්ටිය පටලවා ගන්න තැන තමයි මේක. මේකත් අඩු කරලා මේ දෙකත් අඩු කරලා මැදත් අඩු කිරීම දානවා. එහෙම නෙවෙයි. පූර්ණ සංඛ්‍යා දෙක වෙනම අඩු කරා, භාග සංඛ්‍යා දෙක වෙනම අඩු කරා, එන පිළිතුරු දෙක එකතු කරන්නයි ඕන. හරි? සුළු කරමු. පහෙන් දෙකක් අඩු කරා 3යි. එකතු කරා පොදු අරය 6යි. කුඩා පොදු ගුණාකාරය 6යි. දෙවරක් 3 6යි. එක්වරක් 3 3යි. තුන්වරක් 2 6යි. එක්වරක් 2 2යි. එහෙනම් 3 එකතු කිරීම 6ෙන් 6ෙන් 1යි 3යි 6ෙන් 1යි ඕනම් මේක විෂම භාග කරලා හදමු ඒත් ඕකම එන්න එපයි නේද හරි දෙවරක් 5 10යි 1යි 11යි දෙකෙන් 11 අඩු කිරීම දෙවරක් 3 6යි 1යි 7යි 3ෙන් 7යි කුඩා පොදු ගුණාකාරය 6 දෙවරක් 3 6යි 11 වරක් 3 33යි අඩු කිරීම තුන්වරක් 2 6යි හත්වරක් 2 14යි ධාතු 33ෙන් 14ක් ගියා 19යි 6ෙන් 19යි 6ෙන් 19 සරල කරන්න සරල කරනවා කියන්නේ මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න පුළුවන් මෙතන පාසුවෙන්ම 19ට 6 ඒවා 3යි ඉතිරි එකක් 3යි 6ෙන් 1යි අදා ගන්න මේක අඩු කරනවා. නේ පුතේ හරි සර්. කලින් හරි අපිට අක්කාලා භාග ගුණ කිරීමට එමු. ලියන්න මම මේකේ ගණන් හදන්න දැන් දෙන්නේ නැහැ. මම අභ්‍යාස ටිකක් ඔයාලට වෙනම දෙන්නම්. හොඳේ? හරි. වෙලාව මදි. හොඳේ? රයිට්. ලියන්න පුතේ අනුමාත්‍රිකාව භාග ගුණ කිරීම. ටක්කාලා එකයි විනාඩි 5ක් කියාර කවන්නේ බෙදීමත් ඉවර ටක්කාලා දාගමු. එතකොට අපිට ඊළඟ දවසේ 9 වසරේ පාඩම පටන් ගන්න පුළුවන් ලස්සනට. හරි?
අපි පාර හදලා ඉවරයි එතකොට. හරි. භාග ගුණ කිරීම. මේ බලන්න. මට ඕන පුතේ දෙකෙන් එක ගුණ කරන්න 5න්. දෙකෙන් එක ගුණ කරන්න 5න්. මෙන්න බලන්න මේ වගේ තැනක අපි ඉතින් භාග සංඛ්‍යාව ගුණ කරමු. දෙකෙන් එක ගුණ කරන්න ඕන 3න් එකකින්. පූර්ණ සංඛ්‍යාවට පස්සෙමු. පුතේ භාග ගුණ කරද්දි මගේ දරුවන්ට මතකයි 8 වසරේ ඉගෙන ගත්තා. අපිට පුළුවන් ගුණ කරද්දි කොහමද? හරේ සංඛ්‍යාව සමග ගුණ කරනෝ දෙවරක් 3 6යි. ලවේ සංඛ්‍යාවත් එක්ක ගුණ කරනවා. එක් වරක් 1 1යි. එහෙනම් මේකේ පිළිතුර කීයද? 6න් 1යි. තව එකක් ගමු. 4න් 3 වාරයක් 2න් 1. 4න් 3 වාරයක් 2න් 1. ඒතර පුතේ මෙතන මොකද්ද වෙන්නේ? මෙතන මේ 4 වරක් 2 8යි. 3 වරක් 1 3යි. 8න් 3යි. මේක බලන්න. 6න් 5 ගුණ කිරීම 4න් 1. 6 වරක් 4 24යි. 5 වරක් 1 5යි. 24න් 5යි. රයිට්. හදා ගන්න පුතේ ටක් ගාලා. හරි සර්. හරි. ඊළඟට බලන්න පුතා මෙන්න මේ ගාන. 6න් 3 ගුණ කිරීම 3න් 2. හොඳට බලන්න මෙන්න මෙතන චුට්ටක්. මෙන්න මේ වගේ ආවහම් පුතේ අපිට ගුණ කිරීමේදී බලන්න පුළුවන් මෙන්න මෙහෙම. හරේ හා ලවේ සංඛ්‍යා බෙදෙන ඒවා තියෙනවද? අපි ඔකට කෙටියෙන් කියනවා කැපෙන ඒවා තියෙනවද කියලා. බලන්න හරේ ලවේ කැපෙන ඒවා තියෙනවද කියලා. මට නම් පේනවා මේකේ. ඒව 3යි. අන්න හරි මේ බලන්න පුතේ මේ 3යි 6යි දෙන්නවම බෙදෙනවා කීයෙන්ද? 3ෙන්. මෙන්න බලන්න බෙදෙන විදිය. 3ට 3 ඒවා 1යි. 6ට 3 ඒවා 2යි. මේ බලන්නකෝ. මෙතනත් දෙකක් ඉන්නවා මෙතනත් දෙකක් ඉන්නවා. ඒ කියන්නේ දෙන්නම කීයෙන් බෙදෙනවද? කීයෙන්වත් නැහැ එක. ඇයි? දෙක කියන දෙකෙන් බෙදෙනවා. අන්න මේ දෙන්නම දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ දෙක දෙකෙන් බෙදුනහම 1යි. දෙක දෙකෙන් බෙදුනා 1යි. බලන්නකෝ. දැන් බලන්න හරේ කවුද ඉන්නේ? එක් වරක් 3. එක් වරක් 3 කීයයිද? 3යි. ලවේ ඉන්නෙත් එක් වරක් 1. 1යි. බලන්නකෝ ලස්සනට සුළු වුණ විදිය. සර් හරහට බෙදුවනම් ඔය උත්තරම එනවා. ඔව් මේ බලන්න. ඔන්න මම එහෙමත් ගන්නම්. හරහට බෙදමු. මෙන්න බලන්න පුතේ. හොඳයි. එකෙම ගමු. බලන්න හරි. 6න් 3 ගුණ කිරීම 3න් 2. ඔන්න හරහට බෙදමු. මෙන්න බලන්න. එහෙනම් අපි ඉස්සෙල්ලා 3න් බෙදලා ඉමු. 3ට 3 ඒවා 1යි. 3ට 3 ඒවා 1යි. මේ 6යි 2යි දෙන්නම දෙකෙන් බෙදෙනවනේ. 2ට 2 ඒවා 1යි. 6ට 2 ඒවා 3යි. දැන් බලන්නකෝ පුතේ. හරේ ඉන්නේ 3 වරක් 1. 3 වරක් 1 කීයේයි? 3යි. ලවේ ඉන්නවා 1 වරක් 1. 1 වරක් 1 1යි. ඔයි බලන්න. කොහොම බෙදුවත් බෙදන්නේ හරයයි ලවයයි නම් පිළිතුර වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට පහසු විදියට, ඔයාලට ඇහැට ගැටෙන විදියට ඕන තැනකින් බෙදන්න. කිසි ගැටලුවක් නැහැ. මේ දැන් මං ඉස්සෙල්ලා බෙදුවේ මෙතන උඩ යට එක තැනම බෙදුවා. දැන් ඔයාලා කිව්ව නෑ සර් හරහටත් බෙදලා බලමු. ඔව් බෙදන්න පුළුවන්. ඔන්න බෙදුවා හරහට. රයිට්. හදාගන්න. හරි සර්. හරිනේ. රයිට්. එතකොට මේ ගුණ කරේ භාගයක් භාග සංඛ්‍යාවකින්. ඊළඟට බලමු පොඩ්ඩක් භාගයක් කොහොමද පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නේ කියලා. මේ දරුවනේ මට ඕන 7න් 2 ගුණ කරන්න 4න්. ඔන්න වැඩි. දැන් එපතේ 4 1න් 4 කරගන්න. නියමයි. බොහොම හොඳයි. මේ 4 පූර්ණ සංඛ්‍යාවක් වගේ අපිට පෙවුනට මෙයාගේ ඉන්නව ලවය කීයද? 1. කවුද ඉන්නේ ලවය? 1.
දැන් බලන්න කැපෙන ඒවා මුකුත් නැහැ. එහෙනම් හරය සමගත් ලවය සමගත් ගුණ කරා. 7 වරක් 1 7යි. දෙවරක් 4 8යි. 7න් 8යි කියන්නේ 1යි 7න් 1යි. මේක බලන්න. 6න් 1 ගුණ කිරීම 8. 6න් 1 ගුණ කිරීම 8. මෙන්න බලන්න මම මේක හදන විදිය. 6න් 1 ගුණ කිරීම එහෙනම් කීයෙන් 8ද? 1න් 8. එතකොට අපිට පේනවා ලස්සන්ට. හරි? අන්න බලන්න. මට නම් පේනවා දැන් මේකේ බෙදෙන සංඛ්‍යාවක් තියෙනවයි කියලා. 6යි 8යි දෙකෙන් බෙදෙනවා. very good. 6යි 8යි දෙකෙන් බෙදෙනවා. 6 දෙකෙන් බෙදුවා 3යි. 8 දෙකෙන් බෙදුවා 4යි. දැන් බලමු. ගුණ කරා. හරය සමගත් ලවය සමගත්. 3 වරක් 1 3යි. 1 වරක් 4 4යි. 3න් 4යි කියන්නේ පුතේ 1යි 3න් 1යි. හදාගන්න. හරි සර්. හරිනේ. හරි සර්. හරි සර්. හරි සර්. right. වැඩෝ ටිකක් ඉන්නේ. වැඩෝ ටිකක්. හරි. මම මේක වෙන අභ්‍යාස වලට යන්නේ නැහැ. මම ටක් ගාලා බෙදීමට එන්නම් පුතේ. ඒකත් ඉවර කරගත්තාම අපිට ලේසි ලබන සතියේ 9 ටික ලස්සනට කරන් යන්න පුළුවන්. පාත් එක ඔක්කොම හදලා ඉවරයි. දැන් මම 9 වසරට එන. වෙන බෙදීම. ලියන්න භාග බෙදීම. මේ බලන්න. 4න් 1 බෙදීම 3න් 2. අපිට පුතේ භාග බෙදන්න දන්නේ නැහැ. අපි භාග බෙදන්න දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා භාග ගුණ කරන්න. මට පුළුවන් නම් මේ බෙදීම ගුණ කිරීමක් විදිහට හදාගන්න. අපිට සුළු කරගන්න පුළුවන්. මේ බලන්න. ඔන්න දැන් මතක් වෙනවා. මොකද්ද? පරස්පර. පරස්පරය ගන්නකොට බෙදීම මොකෝ වෙන්නේ? ගුණ කිරීම. 3න් 2 පරස්පරය කීයද හා? දෙකෙන් තුන. අන්න හරි. ඔළුවෙන් හිටවන්න. හැබැයි කලිසමක් අන්දලා. right හරි. 4න් 1 ගුණ කරා. ඒතර පරස්පරය කීයද? 4න් 2න් 3. කැපෙන ඒවා කපන්න මොකුත් නැහැ. 4 වරක් 2 8යි. 1 වරක් 3 3යි. බලන්න. පරස්පරය ගත්තා. right. ඊළඟ එක. 5න් 3 බෙදන්න 6න් 1න් 5න් 3 බෙදන්න 6න් 1න් right. සුළු කරමු පුතේ. 5න් 3 බෙදීම ගුණ කිරීම වුණා පරස්පරය 6න් 1 1න් අය වුණා උඩ යට මාරු වෙනවා. right. සුළු කරා. අපි කැපෙන එකක්වත් පේන්නේ නැහැ. කමක් නැහැ. එහෙනම් අරය සමග 5 වරක් 1 5යි. ලවය සමග 18යි. ශභාගයක්. මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. හරය පාමයි 18ට 5 3යි. 5 වරක් 3 15යි ඉතුරුයි 3ක්. මේ බලන්න ලස්සනට සුළු වෙනවා. right. එහෙනම් බෙදීමේදී අපි මොකෝ කරන්නේ? බෙදීම වෙනුවට ගුණ කිරීම දාගන්නෝ. ගුණ කිරීම එනකොටම සරස් පරස් නෙමෙයි මොකද ඒකට කියන්නේ? පරස්පරයනේ සර්. පරස්පරය. මට වුණේ සරස්පරය කියනවා වගේ. එහෙම එකක් නැහැ. එහෙම කියවන්නේ නැහැ කවුරු? right. බෙදීම ගුණ කිරීම වුණා. ඊළඟට තියෙන සංඛ්‍යාවේ පරස්පරය ගන්නවා. පරස්පරය අමතක වුණොත් ඔළුවෙන් හිටවන්න. පරස්පරය අමතක වුණොත් මං උඹලා ටිකත් ඔළුවෙන් තමයි හිටවන්නේ. තේරුණානේ? right. ඒ නිසා පරස්පරය අමතක කරන්න එපා. පැහැදිලි නේද? එක ගානක් හදමුද බලන්න. දවසේ අවසාන ගැටලුව 8න් 4 බෙදන්න 2න් 1න් හරි සර්. එයමයි. හරි. එහෙනම් බැලුවා. ඔන්න ගියා ගන්නට. ලියුවා පුතේ 8න් 4 බෙදීම ගුණ කිරීම වුණා ඔළුවෙන් හිටෙව්වා 1න් 2යි. ඔළුවෙන් හිටෙව්වා පරස්පරය. right.
දැන් මේ මට නම් පේන මොනවා හරි මේකේ බෙදෙනවා ඇති කියලා. 8යි 8 දෙකෙන් බෙදෙන 8 දෙකෙන් බෙදෙනවා. හා එහෙම ගමු එහෙනම්. හා. ඔන්න ඔයාලා කියන විදිහට මම ගන්නෙ 2ට 2 1යි. 8ට 2 4යි. තා බෙදෙනවද මොනවා හරි? නෑ. බෙදෙනවා. මට පේනවනේ මේ 4යි 4යි දෙකක් ඉන්නවා. 4යි 4යි. මේ මට මේ අවුරුදු 40ක් වෙලත් මේ කරුවලේ මේවා පේනවා. 40 ඇඳිලි අපිට තියෙනවා. එළිය මොකද? වැඩි ඒක. එළිය වැඩි. හරි. right. මම මේ නිවාඩු දවස් ටික අතහැරලා ගත්තේ ඒකයි මේ මගේ මේ අවුරුදු 20 ගානට තාම මේ වයස තියෙන්නේ. නිවාඩු දවස් ටික එකතු කරා නම් 40යි දැන්. හරි. 4 4ෙන් බෙදුනා 1යි 1යි. මාර වැඩි. ඉක්වරක් 1යි. ඉක්වරක් 1යි. ෂා හරි සුන්දරයි. පිළිතුර කීයද? 1යි. බලන්නකො දවසේ අවසාන ගැටලුව එක වෙලා නැවතුනේ. අන්න ඒක තමයි වෙන්න ඕන. අපි ගිහිල්ලා එක වෙලා නවතින්න ඕන. එහෙනම් ලබන සතිය යමු යමු. ගෙදර වැට් ටික මම ගෲප් එකට දාන්නම්. ආයු බොහෝ වේවා. පරිස්සම් වෙන්න. සරණයි.